ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල පවතින අධික වැසි තත්ත්වය තවදුරටත් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වෙයි. අද දිනේත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි. මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේදී සිව් දෙනෙකු පස් කන්දකට යට වෙයි. තරුණියගේ මල සිරුර සොයා ගැනේ. අතුරුදන් වූ තිදෙනා සොයා මෙහෙයුම්. අලුත් අවුරුදු කොවිඩ් පොකුර ලක්ෂ්‍ය ඉක්මවයි. ඊයේ දිනේ ආසාදිතයන් 3410ක්. තවත් කොවිඩ් මරණ 48ක් සමග සමස්ත මරණ 1656 දක්වා ඉහළට. සංචරණ සීමා උල්ලංඝනය කළ 975 දෙනෙකු ඊයේ අත්අඩංගුවට. ජංගම වෙළඳ බලපත්‍රයක් තිබූ සුපිරි ජීප් රථයක් පොලිස් භාරයට. බලපත්‍රය එළවලු ගෙනියන්න කියලා නමුත් මුකුත්ම බලු ගන්නේ නැතුව මේ නිකන් අස්සද ගහනවා මේ පොලිස් පිනපින. මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනපති ලෝක ආහාර සමුළුව අමතමින් අවධාරණය කරයි. ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නිරීක්ෂණයකට එක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු කණ්ඩායම අවශ්‍ය විද්‍යාත්මක සාක්ෂි එක්රැස් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. මුහුදුබත් වෙමින් පවතින නෞකාවේ මේ වන විට 70%ක පමණ ප්‍රමාණයක් දිය ගිලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ වරායට කිලෝමීටර 9.5ක් දුරින් නැංගුරම්ලා තිබියදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් අනතුරුව මේ වන විට මුහුදුබත් වෙමින් පවතිනවා. ගින්න මැඩ පැවැත්වීමෙන් පසු ඈත දියමට ඇදගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ නෞකාවේ පසුපස කොටස මුහුදු පතුලෙහි ගැටීම හේතුවෙන් නැව ස්ථානගත වී තිබූ ස්ථානයෙන් මීටර 500ක පමණ දුරක් ඇදගෙන යාමෙන් අනතුරුව එම උත්සාහය අත්හැර දැමීමට සිදු වුණා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලියාමට පෙර චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූප පෙළක් අද මෙසේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරුණු රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට මුහුදු තීරයට දැඩි බලපෑමක් එල්ල වුණා. මේ අතර හලාවත මුහුදු තීරයටද අද පෙරවරුවේ නෞකාවෙන් විසිරුණු අපද්‍රව්‍ය මෙසේ ගොඩගසා තිබුණා. අදාළ නෞකාවෙන් සිදු වූ දැවැන්ත පරිසර හානිය හා දීවර ප්‍රජාවට සිදු වූ බලපෑම පියවා ගැනීම සඳහා වන්දිපූර්ණය කර ගැනීමට බලධාරීන් කටයුතු කරන අවස්ථාවේ අදාළ නෞකාව හිමි සමාගමේ ප්‍රධානියා සිදු වූ අනපේක්ෂිත අනතුර සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ඊයේ සිය කනගාටුවද පළ කර තිබෙනවා. First of all, I'd like to express my deep regrets and apologies to the Sri Lankan people. මේ අතර නෞකාව මෙරට මුහුදු තීරයට ඇතුළු වූ ආකාරය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙසට අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ මූලික අයිතිවාසිකම් පෙත් සමක්ද ගොනු කළා. මේ අතර ගිලමින් පවතින නෞකාවේ විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ එම නැව වෙත පිටත්ව ගියා. ඊයේ දින උදෑසන 8:45 සිට 1 දක්වා කාල පරිච්ඡේදය තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී වුණා. විශේෂයෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30 දෙනෙක්, ඒ වගේම වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනෙක්, එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂකවරයා, කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් 2 දෙනෙක්, පොලිස් අපරාධ ස්ථාන නිරීක්ෂණ කණ්ඩායම් වල සොකෝ නිලධාරීන් 2 දෙනෙක් මේ සඳහා සහභාගී වනු ලැබුවා. ඒ වගේම එම නැව ආසන්න ප්‍රදේශයට ගොස් ඒ සම්බන්ධ සාම්පල් ලබාගෙන තිබෙනවා. ඒ වගේම එහි ඡායාරූප ලබා ගැනීමක් සිදු කර තිබෙනවා. මීට අමතරව අනිකුත් විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීමක් සිදු කර තිබෙනවා. මෙහිදී මේ වන විට ප්‍රකාශ 16කට ආසන සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. අදාළ නෞකාවේ ප්‍රධාන නිලධාරියාගෙන් දින දෙකක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගෙන අවසන් කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා. මෙම නැවෙහි කපිතාන්වරයා, ඉංජිනේරුවරයා, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු පිරිසගේ සාක්ෂි අතරම විශේෂයෙන්ම නැවේ ප්‍රධාන නිලධාරියා යන තැනැත්තාගේ ප්‍රකාශය දින දෙකක් තිස්සේ සටහන් කර අවසන් කරනු ලැබුවා. මොහුගේ ප්‍රකාශය ඊටාම වැදගත් ප්‍රකාශයක් වෙනවා. එයට හේතුව මොහු නැවෙහි මෙම බහාලුම් සැලැස්ම පිළිබඳව වගකිය යුතු පුද්ගලයා. ඒ අනුව මෙම රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් කන්ටේනර් තැබූ ස්ථාන, ඒ වගේම ඊට උඩින් සහ දෙපැත්තෙන් තැබූ අනිකුත් කන්ටේනර් මේ පිළිබඳව විශේෂයෙන්ම ප්‍රශ්න කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නු ලැබුවා. පවතින සංචරණ සීමා හමුවේ ජනතාව නිවසටම වී සිටින්නේ නම් එළඹෙන 14 වෙනිදායින් පසු යලි රට විවෘත කිරීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මේ අතර ඊයේ දිනය තුලද අත්‍යවශ්‍ය සේවාවන් ඇතුළු විවිධ කටයුතු සඳහා කොළඹ නගරයට රථ වාහන 59280ක් ඇතුළු වී තිබෙනවා. මේ වන විට දෙවයින පුරාම සංචරණ සීමා සහ නිරෝධායන නීති ක්‍රියාත්මක වනු ලබනවා. එම නීති උල්ලංඝනය කරන රථ වාහන සහ පුද්ගලයන් සොයා පුළුල් මෙහෙයුම්ද තවදුරටත් ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා මේ කාල සීමාව තුළ අවසර ලබා දී තිබුණද ඒවා කඩ කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බව දෛනිකව වාර්තා වනවා. කෙසේ වෙතත් කොළඹ නගරයට ඇතුළු වන රථ වාහන මාර්ග බාධක 14කදී දැඩි පරීක්ෂාවට ලක් කිරීම සහ රථ වාහන සඳහා ස්ටිකර් ඇලවීම සිදු කරනු ලබනවා. ඊයේ උදෑසන 6:30 සිට 9:30 දක්වා කාලය තුල කොළඹ නගරයට රථ වාහන 59280ක් ඇතුළු වී ඇති අතර ඉන් බහුතරයක් බැංකු සහ මුල්‍ය ආයතන වලට අයත් රථ වාහන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා සඳහන් කළේ. වාහන 1386ක් පමණ කිසිම හේතුවක් නොමැතිව සංචාර නීති උල්ලංඝනය කරමින් ධාවනය වෙමින් පැවති බවයි වාර්තා වෙන්නේ. ඉන් පිරිසකට අවවාද කළ අතර තදබල්ලේ සංචාර නීති උල්ලංඝනය කර පිරිස් සහ වාහන අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ලබන 14 වෙනිදා දක්වා මේ ආකාරයට කටයුතු කළහොත් රට විවෘත කර සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ සඳහා ඔබේ සහාය අත්‍යවශ්‍ය වෙනවා. සංචරණ සීමා උල්ලංඝනය කරන සහ නීති කඩ කරන පුද්ගලින් සොයා සිදු කරන මෙහෙයුම්වලදී ඊයේ දිනය තුලදී පමණක් පුද්ගලින් 975 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව නිරෝධායන නීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුල එය කඩ කළ පුද්ගලින් 22950 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව නිරෝධායන නීති කඩ කරන පුද්ගලින් සොයා සිදු කරන මෙහෙයුම් අදත් බොහෝ ප්‍රදේශවල සිදු කරනවා. ඔයාලා ගාවිලා පොත්තාප්පුවක් නේ. කරුණාකරලා මේක වහන්නකෝ. ඩිලිවරි කරන එක වෙනයි, කඩේ අරලා තියෙන එක වෙනයි. කඩෙන් නම් ගන්න ඕන මට. කඩෙන් ගන්න ඕනනකොට මේක වහලා තියන්න. මේ අතර සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩ කරමින් මේගමුව කටුවපිටිය ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් මේගමුව පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කෙරුණා. ජංගම වෙළඳාමේ නිරත වීමට අදාළව එම සුඛෝපභෝගී ජීප් රථයට බලපත්‍රයක් ලබා දී තිබුණද පොලිසිය සැක කරන්නේ මෙම සුඛෝපභෝගී ජීප් රථය වෙනත් කාර්යයක් සඳහා යොදාගෙන ඇති බවටයි. ඒ අනුව මෙම සුඛෝපභෝගී ජීප් රථය සහ එහි සිටි පුද්ගලයා පොලිසිය රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනු ලබනවා. බලපත්‍රය එළවලු ගෙනියන්න කියලා නමුත් මුකුත්ම බලු ගන්නේ නැතුව මේ නිකන් රස්සද ගන්නවා මේ පොලිස් පිටින්. මේ අතර රත්නපුර පැල්මඩුල්ල දොඹවැල පොදු ප්‍රදර්ශාලාවේ ගම්මාන 6කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් පෙරවරුවේ සිට දහසකට වැඩි පිරිසක් එම ස්ථානයට ඇසූ අතර ඊයේ පස්වර වන තෙක් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. නිරෝධායන නීති පවා නොතකමින් මේ ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියද ආහාර ද්‍රව්‍ය නොලැබීමෙන් පීඩාවට පත ජනතාව පළ කළේ මෙවන් අදහස්. මම තුනේ ඉඳන් පොලිමේ හිටියා ළමයා ඇව්වා. ළමයා පොලිමේ හිටියා. කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිරෝධායන නීතිවලට අනුගතව අද දිනය තුලද බෙදා හැරීමට ක්‍රියා කරන බවයි. මේ අතර සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් ආදායම් මාර්ග අහිමි ජනතාවට සහ සමෘද්ධි ප්‍රතිලාභීන්ට රුපියල් 5000 දීමනාව අදත් බෙදා දීම සිදු කරනවා. මෙම වැඩපිළිවෙල පිළිබඳව සොයා බැලීම සඳහා මුදල් සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සංචාරයේ නිරත වුණා.
සතුස ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමෙන් අනතුරුව සතුස වෙළඳසැල් විවෘත කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. වෙළඳාම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවන් වල නිරතව සිටින පුද්ගලයින්ට මෙම වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතින බවයි. ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීම සඳහා සතුස වෙළඳසැල් තුළට අත්‍යවශ්‍ය සේවාවන් වල නිරත වන පුද්ගලයින් පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. පොලි මිදලා මේ විදිහට බඩු නෑ නෑ කිව්වම හැරිලා යන්න වෙනවා. බඩු තිබ්බොත් හොඳයි පොලිනේ ඉඳලා නැත්නම් ඉතින් අපරාධයක් නේ කාලෙත් අපරාධ මේ ඉන්නත් හොඳ නැහැ නේ. ඉතින් කඩවල ඇරලා තියෙනකොට සක්ෂරලා තියෙන හොඳයි. නිරිතතිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන වැසි අදින් පසුව ක්‍රමයෙන් අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කෙසේ වෙතත් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 31990ක පුද්ගලයන් 1,33,260 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ නායාමක් හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4ක්. අධික වර්ෂාවත් සමග නායාම් අවදානම හේතුවෙන් කළුතරට සහ රත්නපුර දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. මේ අතර එම සංවිධානය පැවසුවේ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල නායාම් ඇතිවිය හැකි නිසා අධීර දෙකේ අවදානම නිවේදන නිකුත් කර ඇති බවයි. ඒ රාත්‍රියේ සිට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. අදාළ පුද්ගලයන් සෙවීම සඳහා මේ වන විට යුද හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසුවා. පැය කිහිපයක මෙහෙයුමකින් පසුව එම නිවසේ සිටි තරුණියකගේ මලසිරුරක් සොයා ගැනීමට හැකි වුණා. අප වාර්තාකරු පැවසුවේ සෙසු පුද්ගලයන්ගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. මේ අතර වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අදාළීම පස්කන්ද කඩා වැටීම හේතුවෙන්ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළා. පැවති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ දිනේදී අදාළ පුද්ගලයාව දැනුවත් කර ඔහුට නිවසෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා. අගලවත්ත පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ යකුපිටිය ග්‍රාම නිලධාරී වසමේ පොල්කිරිගල බතලකන්ද ඊයේ දහවල් නායාමට ලක් වුණා. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් නිවාස 3කට හානි සිදු වූ බවයි. නිවාස සඳහා සිදුවී තිබෙන ආපද තත්ත්වයන් සඳහා ඒ ගණනය කරන ආකාරයට මුදල් ලබා දීමත් වන්දි පූර්ණ කිරීමත් සිදු කිරීමට කටයුතු කරනවා. අපි ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් වහාම නායාම් සඳහා රතු නිවේදන නිකුත් කර තියෙන ස්ථානවලින් ඉවත් වෙන්න. මේ අතර බස්නාහිර සහ සබරගමු පළාත්වලට අද දිනේ මිලිමීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දිනවලට සාපේක්ෂව ප්‍රමාණාත්මක අඩුවීමක් තිබුණත් මේ නිර්තිදිග කොටසේ වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයිඹ වගේ පළාත්වල නිරන්තරයෙන් වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 23455ක පුද්ගලයන් 98052 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලුවේ සහ ඌරුවල්ලෝය කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ නගරයේ කිරිඳිවිට, පහළගම, රත්මල්විට ඇතුළු ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. අප වාර්තාකරු පැවසුවේ ජල කැලීම් හේතුවෙන් කොටු වී ඇති පුද්ගලයන් මුදා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බෝට්ටු යොදවා ඇති බවයි.
දැන් අපි ඇවිලින්නේ කඩවත සිට මීගමුව මාර්ගයට යාවෙන ගම්පහ රාගම රෝහල ඉදිරිපිටින් දෙවන මාර්ගය. ඉතින් ඒ මාර්ගයේ ජලයෙන් යට වෙලා තිබෙනවා. පහත්දිම් රැසක් ජලයෙන් යට වෙලා මාර්ග හා නිවාසද ඒ අතරවන බව සඳහන් කළ යුතුයි. තවමත් වැසි ඇදහිලින් පවතිනවා. ජල මට්ටම පහවයක් යන ලකුණු නම් පෙන්눔 කරන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් ජල මට්ටම ඉහළ යන ආකාරය තමයි පෙනී යන්නේ. අධික වර්ෂාවත් සමග ජලගැලීම් හේතුවෙන් ජයල ලේක් සිටි නිවාස සංකීර්ණයේ නිවාස 500ක් පමණ ජලයෙන් යට වී ඇති බව අපවාර්තාකරු පැවසුවා. ඔහු පැවසුවේ ජාඇල පිටාර ගැලීමෙන් මෙවන විට පවුල් 15000ක් පමණ පීඩාවට පත් ඇති බවයි. අත්තනගලෝය ඩ්‍රෝනියේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වර්ධනය වීමේ ඉඩකඩක් ඉදිරි පැය 24 පුරාම පවතිනවා. කළුගඟ ගංවතුර නිමිනට ඈත් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වයත් තවදුරටත් සුළු වශයෙන් ඉදිරි කාලය තුල වර්ධනය වීමේ හැකියාව පවතිනවා. කැලණිගඟ ගංවතුර නිම්නයට අයත් පහත්බිම් ප්‍රදේශවල පදිංචි ජනතාවත් ඉතා දැඩි සැලකිල්ලෙන් ඉදිරි දින දෙක හෝ ඊට වැඩි තරමක් වැඩි කාලයක් තුල සිටිය යුතුයි කියන ඉල්ලීමත් තමන්ගේ ආරක්ෂාව සහ දේපල ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඒ අලුත් අවුරුදු පොකුරට අදාළව ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 3398 දෙනාත් සමගින් මේ අතර දිනක් තුල තහවුරු කළ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දිනක් තුල තහවුරු කළ වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ ආසාදිත මරණ 48ක් තහවුරු කළා. කෙසේ වෙතත් ඊයේ දිනය තුල කිසිදු ආසාදිත මරණයක් වාර්තා වී නැහැ. ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ 48 වාර්තා වී ඇත්තේ පසුගිය මැයි 11 වෙනිදා සිට ජූනි 3 වෙනිදා අතර කාලයේදී. එම ආසාදිත මරණ වලින් 25ක පෙරිමි පුද්ගලයන් වන අතර සෙසු 23 දෙනා කාන්තාවන්. ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ අතරින් 18 දෙනෙකුම නිවසේදීම මියගොස් ඇති අතර එක් අයෙකු රෝහල්ගත කරන අවස්ථාවේ මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවා. මේ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1656ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. හැටන් ප්‍රදේශයේදී මිය ගිය COVID-19 ආසාදිතයෙකුගේ දේහයක් භූමදානය සඳහා මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයට රැගෙන ගිය වාහනයක ආරක්ෂාවට ගිය වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අද උදෑසන 7:30 පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනාවත්ත ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් එම වෑන් රථයේ ගමන්ගත් හැටන් පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවා. අනතුරින් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ මියගිය පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර භූමදාහනයට රැගෙන ගිය මලසිරුර ගිනිගත් වෙන පොලිසිය මැදිහත් වීමෙන් මහනුවරට රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතින් 3410 දෙනාගෙන් 3398 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතින්. ඒ අනුව අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්ම ගොස් ඇති අතර එම සංඛ්‍යාව 1,01,932ක්. ඊයේ වාර්තා වූ ආසාදිතින් අතර 12 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ විදේශගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වන පුද්ගලයන් අතුරින්. ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 602ක්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 52116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 538 දෙනෙකු වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 18832ක්. කුරුණෑගලින් ආසාදිතින් 302ක්, ගල්ලෙන් ආසාදිතින් 276ක්, රත්නපුරයෙන් ආසාදිතින් 268ක් සහ නුවරඑළියෙන් ආසාදිතින් 237ක වාර්තා වුණා. මිට අමතරව මහනුවරින් ආසාදිතින් 153ක්, ගම්පහෙන් ආසාදිතින් 151ක් සහ මඩකලපුවෙන් ආසාදිතින් 104 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් 1,99,254 දෙනාගෙන් 1,64,281 දෙනෙකු සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 33317ක්. සාමාන්‍යයෙන් රෝගීන්ගේ අඩුවීමක් පෙන්වන්න කරන්න පුළුවන් වෙන්නේ ලබන සතියේ අග භාගයේ විතර. මේ තත්ත්වය අපිත් අපේක්ෂා කරනවා යම් තරමකට අඩුවීමක් වෙයි කියලා. නමුත් අපේක්ෂා කරපු තරම් මේක ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ කියන එක පැහැදිලි. විශේෂයෙන්ම අපිට පේන්න තියෙනවා බොහෝ පිරිස් අත්‍යවශ්‍ය සේවා ලේබලයට මුවා වෙලා අනවශ්‍ය ලෙස සංචරණය කරනවා සහ අනවශ්‍ය ලෙස ගමන් බිමන් යනවා. මේ නිසා මේ අවදානම තවදුරටත් ඒ විදිහටම පවතිනවා. යම් තරමක අඩුවීමක් වුණත් මේ තත්ත්වය යටතේ පාලනය කරගැනීමේ ගැටලු ඉදිරියට පැන නගින්න පුළුවන් කියන එක ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. බගවන්තලාව, මෝරාවත්ත, කිලානිවත්ත, ලින්ස්ටඩ්වත්ත සහ ටිලරිවත්ත ප්‍රදේශවලින් ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අතර ළමුන් 5 දෙනෙකුද වන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මොවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
COVID-19 වර්ධනය සඳහා එන්නත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඊයේ දිනේ පමණක් AstraZeneca Covishield එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 501 දෙනෙකුට ලබා දී ඇති අතර මේ වන විට එම දෙවන මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3,51,453ක්. Sinopharm එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ දිනේදීත් පුද්ගලයන් 38,943 දෙනෙකුට ලබා දී තිබෙනවා. Sinopharm එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 9,30,573ක්. Sputnik V එන්නතෙහි පළමු මාත්‍රාවද මේ වන විට පුද්ගලයන් 64,986 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර අද දිනේ COVID-19 වර්ධන එන්නත් ලබා දීම ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරෙනවා. මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොව පුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ කෘෂි පරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. ලෝක ආහාර සුරක්ෂිතතා පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුව කෘෂි පරිසර විද්‍යාව පිළිබඳ සැසිය ඊයේ පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේදී පැවැත්වුණා. රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණ නිවත්වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රසාදය පළ කරමින් ඊට ගෞරව දැක්වීමක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන සිය සමුළුවේ පළමු සහ විශේෂ දේශනයට ඇරයුම් කර තිබුණා. Excellencies, ladies and gentlemen, it gives me great pleasure to address you today at the agroecology event of the United Nations Committee on World Food Security. දේශගුණික විපර්යාස මානව වර්ගයා මුහුණ දෙන බරපතල ගැටලුවක් බව එහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා එහි බලපෑම අවම කිරීමට සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළා. කෘත්‍රිම පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට තම රජයගත් තීරණයෙන් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්ත පද්ධතියක් සඳහා සංක්‍රමණය වීමට තිබූ දිගුකාලීන අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මෙම සංක්‍රාන්තිය අතරතුර මුල් අදියරවලදී ගැටලු පැන නගින බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. කෙසේ වෙතත් නායකයින් වශයෙන් අප මුහුණ දෙන විවේචනාත්මක අභියෝග නොතකා තීරණාත්මක පියවර ගත යුතු බවත් වගකීම් සහිත තීරණවලට එළඹීමේදී අප පසුබට වන්නේ නම් මෙවැනි අත්‍යවශ්‍ය මුලපිරීම් සෑම විටම සාකච්ඡාවලට පමණක් සීමා වනු ඇතැයිද ජනාධිපතිතුමා සඳහන් කළා. කාබනික ගොවිතැන සඳහා දේශීය ධාරිතාව ශක්තිමත් කිරීමට සෙසු රාජ්‍යයන්හි බහුපාර්ශවීය සංවිධානවල තාක්ෂණික විශේෂඥයින් හා ආයතන මෙන්ම ව්‍යාපාර හා ආයෝජකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. In April of this year, the government of Sri Lanka banned the import of artificial fertilizers. කෘත්‍රිම පොහොර හා කෘෂි රසායන ආනයන තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉවහල් වන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභිලාෂයන්ට සහාය දෙනු ඇතැයිද ජනාධිපතිතුමා මෙහිදී පවසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙම මුලපිරීම අනෙකුත් රාජ්‍යයන්ගේ සහ එම ජාතීන්ගේ පොදු යහපත පිණිස සමාන නිර්භීත ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළා. I further hope that Sri Lanka's initiative will inspire other governments to take similarly bold action for the betterment of their nations, their citizens, the health of our planet and for our future generations. Thank you. ඔබ නැවතත් live at 12 සමගින්. ලෝක පරිසර දිනය අදයි. අපේ පරිසර පද්ධතිය සුරකිමු යන්න තේමා කරගනිමින් ලොව පුරා අද මෙම දිනය සැමරෙන්නේ මුළු මහත් ලොවම භීතියට පත් කළ කොවිඩ් වසංගතය මත. මේ අතර අදට යෙදී තිබෙන ලෝක පරිසර දිනයට සමගාමීව හුස්ම පොදයි පරිසරයයි යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේත් කොවිඩ් සීමාවන්ට අනුගතව පරිසර දිනය සැමරීමට පියවරගෙන තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර පරිසර දිනයේදී පැවැත්වෙන වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පරිසර අමාත්‍යාංශයේ පැවැත්වුණා. දැන් ඩෙන්ගු වදර ක්‍රමානුකූලව ඉදිරියට එමින් පවතිනවා. කොවිඩ් වලට අවධානය යොමු කරලා තිබෙන අතර ඩෙන්ගු වලට තිබෙන අවධානය අඩු බව තමයි අපිට පෙනී යන්නේ. ඒ නිසාවෙන් දැනට අපි තීන්දුව කරා හුස්ම පොදයි පරිසරයයි වැඩසටහන යටතේ සෑම ගෙවත්තක්ම පිරිසුදු කරලා ඩෙන්ගු වලින් තොර ගෙවත්තක් බවට නිවාසයක් බවට පත් කර ගැනීමේ වැඩ පිළිවෙලක් දියත් කරා. හැකි හැම අවස්ථාවකම
ඒවගේම අපි යෝජනා කරනවා පැලයක් හෝ බීජයක් රෝපණය කරන්න මේක අවස්ථාවක් කරගන්න කියලා. මේ දවස්වල සංචරණ සීමා තිබෙන නිසා ගෙදර තමයි මේ කට්ටිය කටයුතු කරන්නේ. එක පැත්තකින් සෙනසුරාදා සහ ඉරිදා දිනේ. ඒ නිසා පවුලේ අය එකතු වෙලා ගෙදරින් පරිබාහිර ප්‍රදේශ සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙලට අපි දායක වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ දරුවන්ට අපි ආරාධනා කරනවා ඒ තමන්ගේ නිවස තුල තමන්ගේ භූමි භාගය තුල කෙරෙන කාර්ය වීඩියෝ කරලා ඒක අපිට යොමු කරන්න. අපි හොඳම ආකාරයේ කටයුත්ත කරන අයට පැයෙන් පැය රුපියල් 5000 බැගින් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේක ජනතාවට අමුතු දෙයක් නෙවෙයි, නුහුරුණු දෙයක් නෙවෙයි. නමුත් මේ පිළිබඳව නැවත නැවත මතක් කිරීම සහ ඔවුන් දිරිගැන්වීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා තමයි පරිසර අමාත්‍යාංශයේ විසින් මේ දින දෙක මේ ආකාරයට ගෙවත්ත පිරිසිදු කරමු කියන තේමාව ඉදිරියට ගෙනල්ලා තියෙනවා. මේ අතර පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සිය අගුණුකොළ පැලැස්ස ප්‍රදේශයේ පිහිටි නිවසේදී සිය ගෙවත්තු පවිත්‍ර කිරීම හා පැලයක් රෝපණය කිරීමද මෙලෙස සිදු කළා. ඒ පොතත් සමගින් අදට අප ලයිව් ඇට් 12 තුලින් සමුගන්නවා. ඔබට සුබ දවසක්.